අකාලික ගුණය. දින ගණනක්, මාස ගණනක්, වර්ෂ ගණනක් ඉක්මීමෙන් පසු හෝ අනාගත භවවලදී ඵලය බලාපොරොත්තු විය යුතු ඵල දෙන අනාගත කාලයක් ඇති ධර්මයෝ කාලික නම් වෙති. කුඹුරක් වපුලහුට එහි ඵල ලැබෙන්නේ මාස ගණනකට පසුවය. පොල් ගසක්, කොස් ගසක් හිට වූ තැනැත්තාට එයින් ඵල ලැබෙන්නේ වර්ෂ ගණනකට පසුවය. ශිල්ප ශාස්ත්‍රයක් උගන් තැනැත්තාට එයින් ඵල ලැබෙන්නේ කලක් ගත වීමෙනි. යම් සේවාවක් කළහුටද එයින් ඵල ලැබෙන්නේ කලක් ගත වීමෙනි. එබැවින් ඒවා කාලිකයෝය. දින මාස වර්ෂ ගත නොවී යමක ඵලය එවෙලේම ලැබේ නම් එය අකාලික නම් වෙයි. සර්වඥයන් වහන්සේ විසින් ප්‍රකාශිත ධර්මය අකාලික ගුණයෙන් යුක්තය. ලෝකෝත්තර ධර්මයන් අතුරෙන් අකාලික ගුණය විශේෂයෙන් නැත්තේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන ලෝකෝත්තර මාර්ග සතරෙහිය. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන ඵල මේ ලෝකෝත්තර ධර්මයෝ හතර දෙන හතර මාර්ගයේ ඵලයෝය. නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය යම් කිසි හේතුවකින් හටගන්නා ඵල ධර්මයන් නොවන නමුත් ආර්ය මාර්ගයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු බැවින් ආර්ය මාර්ගයට පැමිණීමෙන් ලැබිය යුතු බැවින් ඵල ධර්මයක් ලෙස සැලකිය යුතුය. ආර්ය ඵල හතර ආර්ය මාර්ග හතරින් උපදවන ඵලයෝය. නිර්වාණය ආර්ය මාර්ගයන් නිසා ලබන ඵලයකි. ඒවායේ නැවත ඵල දානයක් නැති නිසා ඒ ධර්මයෝ අකාලිකයයි නොකිය යුත්තෝය. ඵලවලින්ද කල්ගත වී ලැබෙන ඵලය කාලිකයයිද එකෙනෙහිම ලැබෙන ඵලය අකාලිකයයිද කිය හැකිය. කල්ගත නොවී එවේලේම ලැබෙන ඵලයෝය යන අර්ථයෙන් ආර්ය ඵල සතර හා නිවන අකාලික ධර්මයෝයයි කිය හැකිය. මෙසේ අකාලික යන වචනයේ අර්ථය දෙආකාරයෙන් ගෙන නවලෝකෝත්තර ධර්මයම අකාලික ගුණයෙන් යුක්තයයි කිය හැකිය. යමකුගේ సంతානෙහි සෝවාන් මාර්ග චිත්ත සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයේ ඇති වූහොත් එය නිරුද්ධ වනු සමගම අතර කාලය නොතබා සෝවාන් ඵල චිත්තය පහළ වෙයි. ඒ පුද්ගලයාද ලාමක වූ පෘථග්ජන භාවයෙන් මිදී ආර්ය පුද්ගලයෙක් වෙයි. අනාදිමත් කාලයක පටන් ඔහුගේ సంతානෙහි පැවති දෘෂ්ටි, විචිකිච්ඡා නැමැති ක්ලේශ දෙක සහමුලින් දුරු වෙයි. අපාය උප්පත්තියට හේතු වන තරම් පව්කම් කිරීමට හේතු වන ඕදාරික ක්ලේශයෝද ඔහුගෙන් දුරු වෙති. ඔහු විසින් අතීතයේ කර ඇති අකුසල කර්මයන්ගේ අපායට පැමිණිවිය හැකි ශක්තියද නැති වෙයි. හත් භවයකින් මතුෙහි ලබන්නට තිබූ සකල සංසාර දුක්ඛයෙන්ද ඔහු මිදෙයි. මේ ඵල සියල්ලම සෝවාන් මාර්ග චිත්තය ඇති වූ කෙනෙහිම ඇති වෙයි. එබැවින් ඒ සෝවාන් මාර්ග සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය අකාලිකයයි කියනු ලැබේ. මේ නයින් සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය යන ලෝකෝත්තර ධර්ම තුනෙහි අකාලික භාවයද විස්තර කළ යුතුය. කුඹුරක් වපුල තැනැත්තාට සමහර විට ඒවායේ ඵල නොලැබී යන්නේය. ලෝකෝත්තර ධර්මයන්ගේ ඵලදීම පිළිබඳව අනිය තත්වයක් නැත.
ලෝකෝත්තර මාර්ගයක් ඇති වුවහොත් එහි ඵලය ඇතිවීම නියතය. ලෞකික වූද ශාසන ධර්මවල එක්තරා ප්‍රමාණයක අකාලික ඵලයක් දැක්විය හැකිය. කාමයන් හැර ගිහිගෙයින් බැහැරව බුදුසසුනෙහි පැවිදි වීම එක් ප්‍රතිපත්ති ධර්මයකි. කාමයන් කෙරෙහි ඇලී ගලී ගිහිගේ වෙසෙන්නවුන්ට කාමයන් හේතු කොටගෙන මහා දුක්ඛස්කන්ධයක් ඇති වෙයි. භාර්යාව ගිහිගෙයි වෙසනුවට ඇති ඊතා උසස් කොට සලකන කාම වස්තුවකි. බිරිය නැමැති උසස් කොට සලකන කාම වස්තුවට ඇලුම් කෙරෙමින් බිරියක් ආරක්ෂා කරන්නා වූ පුරුෂයා හට ඇයට ආහාර පාන වස්ත්‍ර ආභරණ ආදිය සැපයීමට හා ඇගේ උවමනා ඉටු කර දීමටත් බොහෝ වෙහෙසෙන්නට සිදුවෙයි. රාදාවල් දෙකෙහි වැඩ කරන්නට සිදුවෙයි. එය ඉමහත් දුකකි. කොතෙක් මහන්සි ගතද සමහර විට ඇගේ උවමනා සම්පූර්ණ කරන්නට නොපිළිවන් වූ කලෙහි ඈ නොයෙක් ලෙස පුරුෂයාට අපහාස කරන්නට පටන් ගනී. සමහර විට අනේ මේ මිනිහෙකු හා ඇවිත් මට වූ විපත උදව්වට කිසිවෙකු නෑ. වැඩ කර ඉවරයක් නෑ. කටට රසට කෑමක් නෑ. දොරට බසින්නට ඇඳුමක් නෑ. නෑයෙකු මිතුරෙකු පැමිණි විට සංග්‍රහ කරන්න දෙයක් නෑ. ගමනක් යන්න විදියක් නෑ. යනාදී අඳෝනා බස් කියයි. ඒවා ඇසෙන විට පුරුෂයෙකුට ඇතිවන හිතේ අමාරුව ඊතා මහත්ය. රාගය අතෘප්තිකරය. සැමියා විසින් බිරියට කොතෙක් සැලකුවද කිසි අඩුවක් නැතිව ඇගේ උවමනා සියල්ල සම්පූර්ණ කර දුනද ස්ත්‍රිය තවත් පුරුෂයන්ට කැමති වන්නීය. එබඳු කරුණු දැනගන්නට ලැබුණු විට පුරුෂයෙකුට ඇතිවන හිතේ අමාරුව ඊතා මහත්ය. බිරියන් සම්බන්ධයෙන් ඇතිවන මේ දුක්ඛස්කන්ධය පැවිද්දන්ට නැත. එය මහත් වූ නිරාමිස සුඛයකි. කාමයන් හැර පැවිදි වන්නෙකුට ඒ සුවය කල්ගොසින් නොව පැවිදි වූ කෙනෙහිම ලැබෙන්නේය. ඒ පැවිද්දෙහි අකාලික ඵලයකි. දූ දරුවන් නිසා වන දුක්ඛස්කන්ධය බිරියන් නිසා වන දුක්ඛස්කන්ධය වගේම මහත්ය. ඒ නිදහස් වීමද පැවිද්දෙහි අකාලික ඵලයකි. දූ දරුවන් පෝෂණය කිරීම සම්බන්ධයෙන්ද ගිහියන්ට මහත් වූ දුක්ඛස්කන්ධයක් ඇත්තේය. ගිහියා විසින් ධන සැපයීමටද බොහෝ වෙහෙසිය යුතුය. ලැබූ ධනය ආරක්ෂා කිරීමටත් බොහෝ වෙහෙසිය යුතුය. ධනය විනාශ වීමෙන්ද ඔහුට නොයෙක් විට දුක් ඇතිවන්නේය. පැවිද්දාට ඒ දුක්ඛස්කන්ධය නැත. එය පැවිද්දෙහි අකාලික ඵලයකි. මෙසේ තථාගතයන් වහන්සේගේ ධර්මය අනුව පිළිපදන්නවුන්ට එකෙනෙහිම ලැබෙන බොහෝ ලනුසස් ඇත්තේය. මැවුම්කාර දෙවියන් කෙරෙහි භක්තිමත්ව වාසය කොට ඔවුන්ට ගරු බුහුමන් කිරීමෙන්, ඔවුන්ගේ ගුණ කීමෙන්, ඔවුන්ට සම්පත් පුද පූජා කිරීමෙන්, ඔවුන් සතු කොට ඔවුන්ගේ බලයෙන් මරණින් මතු ඔවුන් වෙසෙන දිව්‍ය ලෝකවලට ගොස් සැප සම්පත් විඳීම පිළිබඳව ඇතමුන් විසින් පරිකල්පනය කොට ප්‍රකාශිත ධර්මයෝ කල්ගත වී මරණින් පසු ලබන දෙයක් පිළිබඳ වූ ධර්ම වන බැවින් ඒවා කාලික ධර්මයෝය. ඒ ධර්මවලට අනුව පුරණ ප්‍රතිපත්තියහුද කාලික ධර්මයෝය. ඒවාට කාලික ධර්ම වශයෙන් කියනුයේද ඔවුන්ගේ අදහස් අනුවය. ඔවුන්ට ඇතැයි සිතන මැවුම්කරුවන් හා ඔවුන් වෙසෙන ස්වර්ගයද සත්‍ය වශයෙන් නැති බැවින් ඒවා නිෂ්ඵල ධර්මයෝය. මරණින් මතු දෙව් මිනිස් සැප ලැබීම සඳහා ශ්‍රමණ, බ්‍රාහ්මණ, දුගී මගී යාචකා ආදීන්ට දන් දීම, පංචශීල ආදී සීලය ආරක්ෂා කිරීම, මාපිය උපස්ථානය යනාදී පින්කම් කළ යුතු බව බුදුරදුන් විසින්ද වදාරා ඇත්තේය. ඒවා කාලික ධර්මයෝය. බුදුවරුන් ලොව පහළවීමේ පරමාර්ථය සත්වයාට දෙව් මිනිස් සැප ලබා දීම නොව ඔවුන් ලෝකයෙහින්
එතර කරවීමයි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ මහණෙනි මම භවය මදකුදු වර්ණනා නොකරමි යයි වදාළහ. දෙව් මිනිස් සැප ලැබීමේ කාලික ධර්ම ක්‍රමය බුදුවරුන් ඇතත් නැතත් ලොව හැම කල්හිම පවතින්නේය. බුද්ධ ශූන්‍ය කාලවලදී දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකයන් හිස් නොවී පවතින්නේය. ඒ ධර්මයන් ලොව පවත්නා නිසාය. පව්කම් කොට අපායට යාමට වඩා දාන ආදී පින්කම් කොට සුගතියට යාම යහපත් නිසා මාර්ග බ්‍රහ්මචර්යාව සපුරා නිවන් දැකීමට අපොහොසත් අභව්‍ය පුද්ගලයාගේ යහපත පිණිස තථාගතයන් වහන්සේ කාලික ධර්මයක් වූ ස්වර්ග මාර්ගය දේශනා කළසේක. බුදුවරුන්ගේ ප්‍රධාන ධර්මය මාර්ග බ්‍රහ්මචර්ය දක්වන දේශනාවයි. අකාලික වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේ ක්‍රමය ලෝකෝත්තර මාර්ගය සිය සතන්හි ඇතිකර ගැනීමේ ක්‍රමය දැක්වෙන ඒ ධර්මය අකාලික ධර්මයක් යයි කිය යුතුය. ඒ ධර්මයෙන් දැක්වෙන තිසරණ සමාදානයේ පටන් සකල ප්‍රතිපත්තියද අකාලික වූ ලෝකෝත්තර මාර්ගය සඳහා පුරණ පිළිවෙතක් වන බැවින් අකාලික ධර්මයක් බව කිය යුතුය. තථාගතයන් වහන්සේ ශාක්‍ය රට සීලාවතී නම් ස්ථානයෙහි වැඩවෙසෙන සමයෙහි උන්වහන්සේට නුදුරු තැනක මැනවින් මහණදම් පුරන තරුණ භික්ෂු පිරිසක් වූහ. මාරයා ඒ භික්ෂූන් මුලා කරවන්නට සිතා මහලු බමුණු තවුසෙකුගේ වේශයෙන් ඔවුන් වෙත ගොස් මෙසේ කීය. බවත්නි යුෂ්මත් වූ තරුණයෝය, කළු කෙස් ඇත්තෝය, තවම ප්‍රථම වයසෙහි හිටින්නෝය, කාම ක්‍රීඩාවෙහි යෙදී නැත්තෝය, යුෂ්මත් වූ මානුෂික කාමයන් වළඳත්වා සාන්දෘෂ්ටික වූ කාමසුව හැර කාලික සුඛයකට එනම් කලක් ගත වී ලබන සුවයකට සිත යොමු නොකරත්වා. එකල්හි ඔහුට භික්ෂූහු මෙසේ කීය. නකෝ මයං බ්‍රාහ්මණ සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුදාවාම කාලිකංචකෝ මයං බ්‍රාහ්මණ හිත්වා සන්දිට්ඨිකං අනුදාවාම කාලිකා හි බ්‍රාහ්මණ කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහුපායාස ආදීනවෝ එත්ත බීය සන්දිට්ඨිකෝ අයං ධම්මෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. මාර සංයුක්තයෙන්. තේරුම බ්‍රාහ්මණය අපි ඇස් ඉදිරියේ ඇති දෙය හැර කල්ගත වී ලබන දෙයකට හිත නොයවමු. බ්‍රාහ්මණය අපි කල්ගත වී ලබන දෙය හැර ඇස ඉදිරියේ ඇති දෙයට සිත යොමු කරමුය. බ්‍රාහ්මණය කාමයෝ කාලිකයෝ යයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. බොහෝ දුක් ඇත්තෝය, බොහෝ වෙහෙසීම් ඇත්තෝය, එහි ආදීනවද බොහෝය යයි වදාළහ. මේ ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහි පස්සිකයි, ඕපනයිකයි විඤ්ඤායන් විසින් ස්වසන්තානයේහි වෙන වෙනම උපදවා දත යුතුයි. මාරයා ඒ භික්ෂූන්ට ඉදිරිපිට ඇති සැප හැර මතු භවයකදී ලැබෙන දෙයක් ගැන නොසිතන්නයි අනුශාසනා කළේ. භික්ෂූන් මතු දෙව්ලොව ඉපිද දෙව් සැප විඳිනු පිණිස මහණදම් පුරති සිතාය. භික්ෂූන් මේ ධර්මය සන්දිට්ඨිකයි අකාලිකයි යනාදී වශයෙන් කීයේ බුදුරදුන් දෙසූ දහමහා ඔවුන් පුරන ධර්ම ශ්‍රමණ ධර්මය ගැනයි. භික්ෂූහු ඒ කාරණය බුදුරදුන්ටද සැලකලෝය. ඔවුන්ගේ ප්‍රකාශනය බුදුරජහුද පිළිගත්සේක. මේ කරුණු අනුව පර්යාප්ති ප්‍රතිපත්ති ධර්ම දෙකෙහි අකාලික ගුණය ඇති බව පිළිගත යුතුය. ඒහි පස්සික ගුණය. ඒහි පස්සිකෝ යන්නෙහි තේරුම එන්න, මේ ධර්මය අසන්න, මේ ධර්මය අනුව ක්‍රියා කර බලන්න යයි අන්‍යයන්ට කීමට, අන්‍යයන් මෙහෙයවීමට, අන්‍යයන්ට
බල කිරීමට වුවද මේ ධර්මය සුදුසුයි යනුයි. ඉදිබු ලොම කවුඩු දත් සාඅං ආදිය නැති නිසා ඇවිත් බලන්න යයි ඒවා නොදැක්විය හැකිය. තීර්ථකයන් විසින් පරිකල්පිත ධර්මද සත්‍ය වශයෙන් නැති බැවින් ඇවිත් බලන්න කියා නොදැක්විය හැකිය. තථාගතයන් වහන්සේ විසින් දේශිත සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත නව ලෝකෝත්තර ධර්මය උන්වහන්සේ විසින් දේශනා කළේ පළමු කොට තමන් වහන්සේගේ సంతානෙහි ඒ ධර්මයන් උපදවාගෙන හා ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙනය. ඒ ධර්මයන් උපදවාගත් ප්‍රත්‍යක්ෂ කරගත් බොහෝ ශ්‍රාවකයෝද වූහ. එබැවින් ඒ නවලෝකෝත්තර ධර්මය ගැන සැක කළ යුත්තක් නැත. මේ සසුනට ඇවිත් පිළිවෙත් පුරා ඒ ධර්මයන් ලබා ගන්න යයි සෙස්සන්ට කීමට බියවිය යුත්තක් නැත. ඒ නවලෝකෝත්තර ධර්මය ඒහිපස්සික ගුණයෙන් යුක්තය. යමක් ඇසීමෙන් දැකීමෙන් කිරීමෙන් ප්‍රයෝජනයක් නැතිනම් නපුරක් හෝ වේනම් ඒ දෙය ඇසීමෙහි දැකීමෙහි කිරීමෙහි සෙස්සන් යෙදවීම නුසුදුසුය. යම් ධර්මයක් ඇසීමෙන් කල්පනා කිරීමෙන් එයට අනුව ක්‍රියා කිරීමෙන් වන ප්‍රයෝජනයක් නැතිනම් නපුරක් විය හැකිනම් ඒ ධර්මයේ ඇසීමෙහි ඒ ධර්මයේ අනුව පිළිපැදීමෙහි අන්‍යයන් යෙදවීම නුසුදුසුය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය යමෙකු පහත් සිතින් අසනවා නම් එයිනුදු ඔහුට යහපතක් වේ. ඇතැම්හු ඒ පිනෙන්මද මරණින් මතු දෙව්ලොව උපදිති. ඊටාම පහත් දෙව්ලොව වූ චාතුර්මහරජිකෙහි දෙවියන්ට අවුරුදු 90 ලක්ෂයක් ආයු ඇත්තේය. ඔවුනට ආහාර පාන වස්ත්‍ර ආදී සියල්ල පින් බලයෙන් નિરાයාසයෙන්ම ලැබේ. ඒවා ලැබීම සඳහා මිනිස් ලොව මෙන් වැඩ කළ යුතු බවක් දෙව්ලොව නැත. අසවල් දෙය නැත. අසවල් දෙය විනාශ වුණාය. අසවල් අලාභය විය හැකිය කියා තැවීමක් ඔවුනට නැත. මිනිසුන්ගේ ශරීරමෙන් පරණව ඔවුන්ගේ ශරීර දි รา යාමකුත් නැත. ආයු කෙලවර වීමෙන් ඔවුන් මිය ගිය පසු මල සිරුරක්ද ඉතිරි නොවේ. එබැවින් මල සිරුරු එසවීමක්ද නැත. බුදුරදුන්ගේ ධර්මය අනුව වැඩිදුරට පිළිපදින්නා වූ තැනැත්තාට රූපාවචර අරූපාවචර ධාන ලබා ගත හැකිය. ධාන සුඛය දෙව්ලොව මිනිස් ලොව ඇති කාම සුඛයන්ට දහස් ගණන් ගුණයෙන් උසස්ය. ප්‍රණීත භෝජන වළඳන රජකුට චණ්ඩාල භෝජනය පිළිකුල් වන්නාක් මෙන් අති ප්‍රණීත ධාන සුඛය ලබා ඇතිවුනට කාම සුඛය පිළිකුල් දෙයකි. ධාන සංප්‍රයුක්ත ප්‍රීතියද එසේම අති ප්‍රණීතය. ධානලාභීන්ට මෙලොව අති ප්‍රණීත සුඛයන් හා ප්‍රීතියෙන් කල්යවා මරණින් මතු බ්‍රහ්ම ලෝකයෙහි ඉපිද හැකිය. ඔවුනට එහි ධාන සුඛයෙන් කල්ප ගණනක් ජීවත් විය හැකිය. තවදුරටත් ඒ ධර්මය අනුව පිළිපදින්න උන්ට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන සතර මාර්ග සතර ඵලයන්ට පැමිණ දුක් කෙලවර කරගත හැකිය. නිර්වාණ සංඛ්‍යාත පරම සුන්දර සුඛය වූ පරණ වීමෙන් නරක නොවන කිසි කලක නැති නොවන සුඛය ලැබිය හැකිය. බුදුරදුන්ගේ ධර්මයේ ඇසීමෙහි දැරීමෙහි එය අනුව පිළිපැදීමෙහි මෙසේ බොහෝ අනුසස් ඇති බැවින් රජකොටු වුවද රජ සම්පත් හැර මේ ධර්මයේ ඇසීම
මේ ධර්මය අනුව පිළිපැදීම සුදුසුය. සක්විති රජකුට වුවද සුදුසුය. තථාගතයන් වහන්සේ දායාද ඉල්ලූ රාහුල කුමරුන්ට විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කර වූයේද අභිෂේක, ගෘහ ප්‍රවේශ, විවාහ යන තුන් මගුල් සිදු කිරීමට සැරසී සිටි නන්ද කුමරුන් ඒ මගුල් දිනයේම විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කර වූයේද මේ ධර්මයෙහි ඇති ඒහිපස්සික ගුණය නිසාය. බුදු දහමෙහි ඇති මේ ඒහිපස්සික ගුණය නිසා අන්‍ය තීර්ථකයන්ගේ ධර්මයන් පිළිගෙන සිටි බොහෝ ක්ෂත්‍රියෝද, බ්‍රාහ්මණයෝද, ගෘහපතියෝද ඔවුන් විසින් කලින් පිළිගෙන සිටි බ්‍රාහ්මණ ධර්මයන්, තීර්ථක ධර්මයන් හැර බුදු දහම අසා එය පිළිගෙන බුදු සමයට ඇතුළුව බුද්ධ ශ්‍රාවකයෝ වූහ. බොහෝ අන්‍ය තීර්ථක ශ්‍රමණයෝද ඔවුන් පිළිගෙන සිටි දහම් හැර මේ ධර්මය පිළිගෙන බුදු සසුනේහි පැවිදිව බුද්ධ ශ්‍රාවකයෝ වූහ. එක් කලෙක අචේල කශ්‍යප නම් නිරුවත් තවුසෙක් මච්චාකා සණ්ඩ නම් ගමට පැමිණියේය. ඒ තවුසා ඒ ගම වෙසෙන ප්‍රසිද්ධ බුද්ධ ශ්‍රාවකයෙකු වන චිත්‍රගෘහපතිගේ පැරණි මිත්‍රයෙකි. කාශ්‍යප මච්චකා සණ්ඩයට පැමිණි බව ඇසූ චිත්‍රගෘහපති ඔහු දක්නට ගොස් පිළිසඳර කතා කොට එකත් පසක හිඳ ස්වාමීනි, ඔබ පැවිදිව දැනට කොතෙක් කල් ගත වී ඇත්දැයි විචාලේය. ගෘහපතිය, මා පැවිදිව දැනට 30 වසක් වන්නේ යයි කශ්‍යප කීය. ස්වාමීනි, 30 වසක් මහනදරම් පුරා ඔබ වහන්සේ විසින් කිනම් උසස් දෙයක්, කිනම් සැප විහරණයක් ලබා ඇත්දැයි චිත්ත ගෘහපති ඇසීය. ගෘහපතිය මුඩු බවත්, නිරුවත් බවත්, දූලි පිස්නා මොනරපිල් මිටියත් හැර මා විසින් ලබා ඇති උසස් දෙයක් නැත යයි කාශ්‍යප කීය. එකල්හි චිත්ත ගෘහපති, ඔබගේ ධර්මයේ ස්වාක්කාත භාවය ආශ්චර්යවත්ය. ඒ ධර්මයෙහි 30 වසක් පිළිවෙත් පුරාද මුඩු බවත්, නිරුවත් බවත්, මොනරපිල් මිටියත් හැර අන් උසස් දෙයක් නොලැබිය හැකි විය යයි කීය. ගෘහපතිය, ඔබ උපාසකත්වයට පැමිණි කොතෙක් කල් ගත වී ඇත්දැයි කාශ්‍යප ඇසීය. ස්වාමීනි, මා උපාසකත්වයට පැමිණද 30 වසක් වේ යයි චිත්ත ගෘහපති කීය. ගෘහපතිය, උපාසකත්වයට පැමිණ සිට 30 වසරක් තුළ ඔබ ඉන් ලබාගත් යම්කිසි උසස් දෙයක්, සැප විහරණයක් ඇත්තේදැයි කාශ්‍යප කීය. එකල්හි චිත්ත ගෘහපති, මම කාමයන් කෙරෙන් වෙන්ව, අකුසල ධර්මයන් කෙරෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, නීවරණ විගමන සංඛ්‍යාත විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධානයට පැමිණ රිසිසේ වෙසෙමි. ද්විතිය ධානයට, තෘතිය ධානයට, චතුර්ථ ධානයට පැමිණ රිසිසේ වෙසෙමි. ඉදින් මම භාග්‍යවතුන් වහන්සේට කලින් කාලක්‍රියා කළමි නම් භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සංයෝජනයකින් යුක්ත වූයේ මේ ලෝකයට ඉපදීම වශයෙන් නැවත පැමිණෙන්නේද? ඒ සංයෝජන චිත්ත ගෘහපති හට නැත්තේය යයි ප්‍රකාශ කළොත් එය ආශ්චර්යයක් නොවේය යයි කීය. එකල්හි අචේල කශ්‍යප කියනුයේ ධර්මයේ ස්වාක්කාත භාවය ආශ්චර්යයි. සුදුවත් හදනා ගිහියෙකුට වුවද මේ චිත්ත ගෘහපති ආර්ය භාවයට පැමිණ උත්තර මනුෂ්‍ය ධර්මයන් ලබා ඇත්තේය. සැප විහරණයක් ලබා ඇත්තේය. ගෘහපතිය, මටද මේ ධර්මයෙහි පැවිද්ද හා උපසම්පදාව ලබා දෙනු මැනවයි කීය. චිත්ත ගෘහපති ඔහු තෙරුන් වහන්සේලා වෙත කැඳවාගෙන ගොස්, ස්වාමීනි, මේ අචේල කශ්‍යප මාගේ පැරණි යහළුවෙකි.
මොහු බුදුසසුනේහි පැවිදි කරවන සේක්වා. මම මොහුට චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යයන් සැපයීමට උත්සාහ කරමි යයි කීය. තෙරුන් වහන්සේලා කාශ්‍යප පැවිදි කළහ. ඔහු මැනවින් බුදුසසුනේහි මහානදම් පුරා නොබෝ කලකින් සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණියේය. චිත්ත සංයුක්තයෙන් අචේල කාශ්‍යප මෙන්ම බුදුරදුන්ගේ ධර්මය අසා ඔවුන් පිළිගෙන සිටි දහම හැර පැවිදි වූ අන්‍ය තීර්ථකයෝ බොහෝ දෙනෙකි. නෛර්යානික වූ මේ ධර්මය කිනම් උපායකින් වුවද අන්‍යයන් ලවා ඇස්සීමට සුදුසු බැවින් අනේපිඩු මහසියානෝ ඔවුන්ගේ පුත්‍ර කාල නැමැත්තා දහම් අසා මතක තබාගෙන ආවොත් දහසක් කහවණු දෙන්නට පොරොන්දු වී දහම ඇසීමට බුදුරදුන් වෙත යවූහ. කාල සිටුපුත්ගේ කතාව. අනේපිඩු සිටානන්ට කාල නම් පුත්‍රයෙක් විය. ඔහු සැදැහැවත් ගුණවත් සිටුවරයෙකුගේ පුතෙකු වුවද දහම් ඇසීමට විහාරයට නොයයි. බුදුරදුන් නිවසට වැඩම කළ කල්හිද උන්වහන්සේ ඉදිරියට නොයයි. දහම් නොවසයි. වතක් පිළිවෙතක් නොකරයි. සිටුගේ දිනපතා මහසඟනට දන් දෙන නමුත් ඔහු ඒ පැත්තට නොයයි. ඔහුගේ නොමනා පැවැත්ම දැක සංවේගයට පැමිණි සිටුතුමා මෙසේ මිසදිටු ගැන සිට මොහු අපායට ගියහොත් නපුරකි. ධනයෙන් පොළඹවා හෝ මොහුගේ ලබ්ධිය බිඳ පිසමී සිතා ඔහු අමතා දරුව විහාරයට ගොස් පෙහෙවස් වැස දහම් අසා එව. එසේ කළහොත් නුඹට කහවණු 100ක් දෙමියයි කීය. ඔහු එසේ කළහොත් කහවණු 100ම දෙනවාද කියා සිටුතුමාගෙන් නැවත නැවත අසා තුන්වරක්ම පොරොන්දු කරවාගෙන පෙහෙවස් ඉටා විහාරයට ගොස් මුදලට සිල් ගන්නට ආ ඔහුට බණක් ඇසීම නොමනා බැවින් ඉඩ ඇති තැනකට වී නිදා සිට පසුදින නිවසට ආයේය. ඔහු පැමිණි කල්හි සිටුතුමා මොහුට කැඳ ආදිය වහා දෙවයයි සේවකයන්ට අනකලේය. මුදල් දෙනතුරු කිසිවක් නොවළඳමී ගෙනෙනද ඔහු ප්‍රතික්ෂේප කළේය. සිටුතුමා කහවණු 100 දුන් කල්හි එය අත තබාගෙන ඔහු ආහාර අනුභව කළේය. පසුදින සිටුතුමා විහාරයට ගොස් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ හිඳ බණ අසා බණපදයක් උගෙන ආවොත් කහවණු 1000ක් දෙමියයි කියා ඔහු බණ ඇසීමට පිටත් කළේය. ඔහු ගොස් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සිට බණපදයක් දැනගෙන පලා යන්නට සිතා බණ ඇසුවේය. ඔහුගේ අදහස දත් තථාගතයන් වහන්සේ ඔහුට එක් බණපදයකොදු මතක තබාගත නොහෙන පරිදි ප්‍රාතිහාර්යයක් කළහ. ඔහුට ඇසූ බණපදය අමතක වී ගියද ඒවායේ අදහස් ඔහුගේ සිතෙහි රැඳෙයි. එයින් ඔහුට ධර්මය අවබෝධ විය. ඔහු සෝවාන් ඵලයට පැමිණියේය. ඔහු පසුදින බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ සමග නිවසට ගියේය. සිටුතුමා ඔහු දැක අද මාගේ පුත්‍රයාගේ ආකාරය යහපතක් යයි සිතුවේය. කාලද අද බුදුරදුන් ඉදිරියේ මට මුදල් නොදුනහොත් යෙහෙකැයි සිතී. ඔහු එසේ සිතුවේ බුදුරදුන් කාරණය දැනගන්නාවට ලැජ්ජාවෙනි. භාග්‍යවතුන් වහන්සේ කාරණය දන්නා බව ඔහු නොදනී. සිටුතුමා බුදුපාමොක් සඟනට කැඳ පිළිගන්වා පුත්‍රයාටද කැඳ දෙවීය. ඔහු කිසි කතාවක් නොකොට කැඳ බීවේය. කැවිලි හා බද්ද අනුභව කළේය. සිටුතුමා කහවණු පොදිය ඔහු ඉදිරියේ තබා දරුව මම නුඹට 1000ක් දෙන්නට පොරොන්දු වී පෙහෙවස් වැස බණ ඇසීමට විහාරයට යැවිමි. නුඹ ඒ කල නිසා මේ කහවණු 1000 ගනු යයි කීය. ඔහු බුදුන් ඉදිරියේ මුදල් දීම ගැන ලැජ්ජාවට පත්ව ඒවා නොගත්තේය. ගනු දරුව යයි නැවත නැවත කිවද නොගත්තේය. එකල්හි සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ වැඳ පුත්‍රයාගේ ප්‍රවෘත්තිය උන්වහන්සේට සැලකලේය. එකල්හි තථාගතයන් වහන්සේ සිටානෙනි අද ඔබේ පුත්‍රයාට චක්‍රවර්ති රාජ සම්පත්තියටද
දිව්‍ය බ්‍රහ්ම සම්පatti වලටද වඩා සෝවාන් ඵලය අගනේයයි වදාරා මේ ගය වදාළසේක. පතවියා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං. ධම්මපදට්ට කතාව. තේරුම මුළු පොළොවටම ඉසුරු සක්විති රජකම ලැබීමටද සවිසි ස්වර්ග ලෝකයන්හි උපත ලැබීමටද මුළු ලොවටම අධිපති වීමටද වඩා සෝවාන් ඵලය උසස්ය යනු එහි තේරුමයි. සෝවාන් ඵලය මෙතරම් උසස් වන්නේ ඒ ලැබූ පුද්ගලයා සතර අපායන් මිදුණු පුද්ගලයෙකු වන බැවිනි. පෘථග්ජන පුද්ගලයා සක්විති රජව සිටියද ශක්‍ර බ්‍රහ්මව සිටියද භවාග්‍රයට පැමිණ සිටියටද අපායට බරව සිටින්නෙකි. එබැවින් ඒ සම්පත් සෝවාන් ඵලය තරම් උසස් නැත. ධර්මයේ මෙසේ උසස් වන බැවින් සක්විති රජය වුවද හැර ධර්මය සුවසන්තානෙහි ඇති කර ගැනීම සුදුසුය. අන්‍යකු රජකමින් බැහැර කර වුවද ධර්මයෙහි පිහිටවීමට සුදුසුය. ඒ ධර්මයේ ඇති එහි පස්සෙක ගුණයයි. ඕපනායික ගුණය ස්වසන්තානයට පමුණුවා ගැනීමට සිය සිතින් පැමිණීමට සුදුසු දෙය ඕපනායික නමි. හිසගිනි ගත්තෙකු විසින් එය නිවීමට ව්‍යවෘත නොවුවද හැඳි වතට ගිනි ගත්තෙකු විසින් එය නිවීමට උත්සාහ නොවුවද උපදවා ගැනීම වශයෙන් ස්වසන්තානයට පමුණුවා ගැනීමට සුදුසු බැවින් ආර්ය මාර්ග සතර ආර්ය ඵල සතර යන මේ ලෝකෝත්තර ධර්මය 8 දෙන ඕපනායික නම් වෙති. නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයේ අරුමුණු කිරීම වශයෙන් සිය සිතින් පැමිණීමට සුදුසු බැවින් ඕපනායික නම් වේ. කිනම් පරිත්‍යාගයක් කොට වුවද කොතරම් වෙහෙසක් ගෙන වුවද කොතරම් මහත් දුකක් විඳ වුවද මේ ධර්මය ස්වසන්තානයට පමුණුවා ගැනීම ස්වසන්තානෙහි ඇති කර ගැනීම සුදුසු බැවින් මහා කාරුණික වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේය. අප්පටිවානි සුදාහං භික්ඛවේ පදහාමි කාමං තචෝච නහාරෝච අට්ඨීච අවස්සිසතු උපස්සතු ශරීරේ මංස ලෝහිතං යංතං පුරිසාත් පුරිසතාමේන පුරිස වීරියේන පුරිස පරක්කමේන පත්තබ්බං න තං අපාපුනිත්වා විරියස්ස සන්තානං භවිස්සති තී තස්සමයිහම් භික්කවේ අපමාදිතා බෝධි අපමාදිගතෝ අනුත්තරෝ යෝගක්ඛේමෝ තුම්හේ චේප්පි භික්කවේ අප්පටිවානම් පදෙයිහාත කාමං තචෝච නහාරෝච අට්ඨීයච උපස්සීතු උපසුස්සතු ශරීරේ මංසලෝහිතං යංතං පුරිසා තමේන පුරිස විරියේන පුරිස පරක්කමේන පත්තබ්බං. අංගුත්තර දුක නිපාතෙන්. තේරුම මහණෙනි මම සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් වේවා. ශරීරයේ ලේමස් වියලී යතොත් වියවේවා. පුරුෂ බලෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් සතර මාර්ග ඥානයකට හා සර්වත්‍යජා ඥානයකට පැමිණිය යුතුද එයට නොපැමිණ වීරිය අත් නොහරමි. යයි පසුබැසීමක් නැවතීම් නොකොට වීරිය කළෙමි. මහණෙනි එසේ කළා වූ මා විසින් අප්‍රමාදයෙන් චතුර් මාර්ග ඥානය හා සර්වත්‍යජා ඥානය අධිගමය කරන ලද්දේය. අනුත්තර වූ අරහත් ඵලය හා නිවන අධිගමනය කරන ලද්දේය. මහණෙනි තෙපිද ශරීරයේ සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් වේවා. ලේමස් වියලී යතොත් යවේවා. පුරුෂ බලයෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යමකට පැමිණිය යුතුද එයට නොපැමිණ වීරියාගේ හැරීමක් නොවන්නේ යයි නොනවත්වා නොපසුබැස වීරිය කරන්නාහු නම් මහණෙනි තොපිද යමෙක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද ඒ අනුත්තර බ්‍රහ්මචාර්ය පරියාවසන සංඛ්‍යාත අරහත් ඵල ඉහත ආත්මයේදීම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නාහුය. මහණෙනි
එහෙයින් තොප මෙයින් හික්මිය යුතුය. ශරීරයේ සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් වේවා, ලේමස් වියලී යතොත් යවේවා. යමෙකුට පුරුෂ ඵලයෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතුද, එයට නොපැමිණ වීරිය ලිහිල් කිරීමක් නොවන්නේය. නොනවත්වාම වීරිය කරන්නෙමුයි. මෙසේ තොප විසින් හික්මිය යුතුය යනු ඉහත දැක්වුණු පාඨයේ තේරුමයි. කොතරම් දුකක් විඳ වුවද ලෝකෝත්තර ධර්මයන් ස්වසන්තානයට පමුණුවා ගැනීම යහපත් බැවින් අතීතයේ ඇතැම් භික්ෂූහු ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියාකොට ඒ ධර්මය ලබාගත්හ. කලවා ඇට බිඳගෙන මහණදම් පිරූ භික්ෂූන් වහන්සේ. සවැත් නුවර ධනවත් මිනිසෙක් 40 කෝටියක් ධනය හැරදමා පැවිදිව එක් ආරණ්‍යක වාසය කළේය. ඒ භික්ෂූන් වහන්සේගේ බාල සහෝදරයාගේ බිරිඳ මොහු සිවුරු හැර නැවත මෙහි පැමිණියහොත් මේ ධනය අපට නැතිවන්නේය. ඒ නිසා මේ භික්ෂුව මැරිය යුතුය. භික්ෂූන් වහන්සේ මරා දැමීම සඳහා සොරමුලක් පිට කළාය. සොරු ගොස් තෙරණුවන් වට කරගත්හ. උන්වහන්සේ සොරු සමූහය දැක උපාසකවරුනි කුමකට ආවෙහුදැයි ඇසූහ. ඔබ මරා දමන්නට ආමු යයි සොරු කීය. කිසිම ධනයක් තමන් වෙත නැතිව ආරණ්‍යෙහි වෙසෙන තමන් වහන්සේ මරන්නට තැත් කරන්නේ කිනම් කරුණකටද යනු උන්වහන්සේට වැටහෙන්නට ඇත. ගෙදර මාගේ බොහෝ ධනය ඇත. එහි ගොස් නුඹලාට බොහෝ ධනය ලබා දිය හැකිය. මා නිදහස් කරන්නේයි කියා සොරුන්ගෙන් නිදහස් වන්නට උන්වහන්සේට ඉඩ තිබින. එහෙත් උන්වහන්සේ එසේ නොකළහ. උන්වහන්සේ ඒ අවස්ථාවෙහි කල්පනා කරේ තමන් බලාපොරොත්තු වන ලෝකෝත්තර ධර්මය කිනම් ආකාරයකින් හෝ ලබා ජීවිතය කෙලවර කිරීමයි. උන්වහන්සේ සොරුන් අමතා උපාසකේනි ඇපයක් ගෙන අද මේ රාත්‍රියට මම නිදහස දෙන්න යයි කීය. මහණ මෙහි ඔබට ඇපවන්නේ කවුරුන්දැයි සොරු කීය. එකල්හි තෙරුන් වහන්සේ මහ කළුගලක් ගෙන තලා තමන් වහන්සේගේ කලවා ඇට බිඳ උපාසකේනි මේ ඇපය සහේදැයි කීය. සොරුන් ඉන් ඉවත්ව සක්මන් කෙළවර ගිනි දල්වා නිදාගත්හ. තෙරුන් වහන්සේ වේදනාව යටපත් කර තමන් වහන්සේගේ ශීලය බලන්නාහු. එය ඊතා පිරිසිදු බව දැක ඉමහත් සොම්නසට පැමිණ තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි මහත් වීරියෙන් භාවනා කොට අරුණෝද්ගමනයේදී සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණියහ. ජීවිත පරිත්‍යාගයෙන් මහණදම් පිරූ භික්ෂූන් තෙනමක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ සම්බුද්ධ ශ්‍රාවකයන්ගෙන් පැවිද්ද ලැබූ කුලපුත්‍රයෝ තිදෙනෙක් චාරිත්‍රානුකූලව කමටහන්ගෙන ප්‍රත්‍යන්තයෙහි එක් ආරණ්‍යක වෙසමින් මහණදම් පිරූහ. උන්වහන්සේලා අතරින් පතර කාශ්‍යප බුදුරදුන්ගේ ස්වර්ණ චෛත්‍යය වැඳීම පිණිස හා දහම් අසනු පිණිස නගරයට ගියහ. පසු කාලයේදී එපමණකටද ආරණ්‍යයෙන් බැහැරවීමට නොකමැත්තාහු එහිම අප්‍රමාදව මහණදම් පොරමින් විසූහ. එහෙත් උන්වහන්සේගෙන් එක් නමකටද විශේෂ අධිගමනයක් ඇති නොවීය. විශේෂාධිගමනයක් නොලැබූ උන්වහන්සේලා සිතන්නා වූ පිඬු පිණිස බැහැර යන්නා වූ අපි ජීවිතයෙහි අපේක්ෂාව ඇත්තෝ වෙමු. ජීවිතාශාව ඇතිවුන්ට ලෝකෝත්තර ධර්මයන් ලැබීම දුෂ්කරයි. කෘතජ්ජන මරණය නපුරුයි. අප විසින් ජීවිතයෙහි හා කයෙහි අපේක්ෂාව හැර හිනිමකක් බැඳ මේ පර්වතයට පෘතජ්ජන භාවයෙන් සිට නොබසිනා පරිදි නැග මහණදම් පිරිය යුතුයයි සිතා තිදෙනා වහන්සේ කතා කරගෙන සමසිතින් හිනිමකක් බැඳ පර්වතයට නැග හිනිමක පෙරලා ජීවිත ආශාව හැර මහණදම් පුරන්නට පටන් ගත්හ. ඒ තෙනමගෙන් වැඩේ මහලු තෙරණුවෝ හේතු සම්පත් ඇත්තාහු එදිනම ෂඩ්ඩභිඥාද ඇතිව අරහත් ඵලයට පැමිණ වදාළහ. උන්වහන්සේ පසුදින ඉර්දියෙන් හිමාලයට වැඩම කොට අනවතත්ත විලෙන් මෝසෝදා උතුරුකුර දිවිනෙහි පිඬු සිඟා වදාලා නැවතද පිඬු සිඟාගෙන අනවතත්ත විලෙහි දියනා නාගලතා දැහැටිද ගෙන ඉතිරි දෙනම වෙත ගොස් ඇවැත්නි මාගේ ආනුභාවය බලව්.
මේ උතුරු කුර දිවෙනෙන් ගෙනා පිණ්ඩපාතයයි. මේ අනෝතත්ත විලේ ජලයයි. මේ නාගලතා දැහැටි මේවා පරිභෝග කොට ඔබ වහන්සේලාට මහණදව් පුරත්වා මම මෙසේම ඉදිරියටත් ඔබ වහන්සේලාට උපස්ථාන කරමි කීය. එකල්හි උන්වහන්සේලා ස්වාමීනි ඔබ වහන්සේ ශ්‍රමණ පුත්‍රය නිම කරගෙන සිටින්නහුය. නුඹ වහන්සේ හා කතා කිරීමත් අපට පලිබෝධයකි. ඒ නිසා නුඹ වහන්සේ අප වෙත නොයනසේක්වායයි කීය. වැඩිමහලු තෙරණුන් වහන්සේ නැවත නැවතත් කී නමුත් උන්වහන්සේලා ඒ බොජුන් නොපිළිගත්හ. ඒ දෙනමගෙන් එක් නමක් දෙතුන් දිනකින් අනාගාමී ඵලයට පැමිණ පංච අභිඥා ලැබුවේය. උන්වහන්සේ දෙසේ කළහ. ඉතිරි තෙරණුව පෙරසේම ඒවා ප්‍රතික්ෂේප කොට මගපල ලැබීමට උත්සාහ කරන්නාහු හේතු සම්පත් මද බැවින් හත්වන දිනේ පෘථජන කාලක්‍රියාවෙන්ම කාලක්‍රියා කොට දෙව්ලොව උපන්හ. රහත් වූ තෙරුන් වහන්සේ එදිනම පිරිනිවන් පා වදාළහ. අනාගාමී තෙරුන් වහන්සේ කලුරිය කොට ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේහි උපන්හ. දෙව්ලොව උපන් තෙරණුවෝ දෙව්ලොවින් දෙව්ලොව උපදිමින් සිට අප බුදුරදුන්ගේ කාලයේ මිනිස් ලොව ඉපිද සබිය නම් පිරිවැජියෙක්ව බුදුරදුන් වෙත එළඹ ප්‍රශ්න අසා පැහැදී බුදුසසුනේහි පැවිදි වී අරහත් ඵලයට පැමිණියහ. සුත්ත නිපාත අට කතාවෙන් පරියාප්ති ධර්මයේද අන් සියලු වැඩ නවත්වා කිනම් පරිත්‍යාගයක් වුවද කොට කිනම් වෙහෙසක් වුවද විඳ අසා දැනගැනීම වශයෙන් ස්වකීය సంతානයට පමුණුවා ගැනීමට සුදුසුය. එහිද ඕපනායක ගුණය ඇත්තේය. අතීතයේහි ඇතැම්හු ධන ජීවිත පරිත්‍යාගයෙන්ද ධර්ම ශ්‍රවණය කළහ. දහම්සොඬ රජතුමා ධර්ම ශ්‍රවණය සඳහා රජය හා ජීවිතයද පරිත්‍යාග කළේය. ගවරවාලංග අංගන නම් ස්ථානයෙහි අඳුරේ සිට දහම් ඇසූ එක් භික්ෂුවක් නපුරු සර්පයෙකු විසින් දෂ්ට කරන ලද්දේය. භික්ෂුව කිසිවෙකුට ඒ බව නොදන්වා සර්පයා අල්වා තවිකේ ලා බැඳ තබා කිසි ප්‍රතිකාරයක් නොකොට එළිවනතුරු දහම් ඇසීය. දීඝවාපියේ මහා ජාතකා බානක තෙරුන් වහන්සේ ගාථා දහසක් යුත් වෙස්තන්ත්‍ර ජාතකය දේශනා කරති අසා තිස්ස මහා රාම විහාරවාසී තරුණ භික්ෂුවක් එක් දිනයකින්ම නවයොදුන් මග ගෙවා පාගමනින්ම දහම් ඇසීම සඳහා එහි ගියේය. උල්ලබ්බ කෝල කන්නිකා නම් ස්ථානයෙහි විසූ ස්ත්‍රියක් දීඝබානක මහා අබේ තෙරණුවෝ ආර්ය වංශ ප්‍රතිපදාව දේශනය කරති අසා පාගමනින්ම පස්යොදුන් මග ගෙවා ගොස් දවල් කාලයේහිම එහි පැමිණ එතැන් පටන් පසුදින අරුණෝදය දක්වා දහම් ඇසීය. කාලුම්බර නම් ගමෙහි කාන්තාවක් සිතුල්පව් වෙහෙරට බණ අසනු සඳහා ගොස් ගසක් මුල දරුවා නිදි කරවා හිටගෙනම බණ ඇසුවාය. ඇය බලා සිටියේදීම සර්පයෙකු පැමිණ ඇගේ දරුවා දෂ්ට කර ගියේය. ඕතමෝ කිසිදු බලයක් නොකොට එළිවනතුරු දහම් අසා සෝවාන් ඵලයට පැමිණ සත්‍යක්‍රියාවෙන් පුත්‍රයාද සුවපත් කරගත්තාය. මේ කතා මනෝරථ පූරණියෙන් උපදා ගන්නා ලදී. මේ පරියාප්ති ධර්මය කිනම් පරිත්‍යාගයෙන් වුවද කොට ස්වසන්තානයට පමුණුවා ගැනීමට නොහොත් දැන ගැනීමට සුදුසු වන්නේ එහි පිහිටා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබිය හැකි බැවිනි. පරියාප්තිය, ප්‍රතිපත්තිය, ප්‍රතිවේදය යන ශාසන තුනෙන් ප්‍රතිපත්තිය නැතහොත් ප්‍රතිවේදය නොලැබිය හැකිය. පරියාප්තිය නැතහොත් ප්‍රතිපත්තිය නොපිරිය හැකිය. එබැවින් පරියාප්තිය ශාසනයේ මූලය වේ. මේ දිවයිනට චණ්ඩාලතිස්ස මහා බය පැමිණි කලෙහි සක්දෙව් රජ මහ පසුරක් නිර්මාණය කර ඉදිරියට මහත් බයක් හටගන්නේය. වැසි නොලැබී යන්නේය. ප්‍රත්‍ය නොලැබීමෙන් වෙහෙසට පත්වන කලෙහි භික්ෂූන් වහන්සේට පරියාප්ති ධර්මය රැකගන්නට නොපිළිවන් වන්නේය. එබැවින් ආර්යයන් වහන්සේලාට පරතරට ගොස් දිවි රැක ගැනීම සුදුසුය. නුඹ වහන්සේලා මේ මහ පසුරට නැග පරතරට යෙත්වා යයි භික්ෂූන්ට දැන්වීය. පරතර යනු සඳහා වෙරළට රැස් වූ භික්ෂූන් 69ක් පරතර යාමෙන් අපට කම් නැත.
අපි මෙහිම වෙසමින් ත්‍රිපිටක ධර්මය රැකගනමු යයි කතා කරගෙන දකුණු මලය ජනපදයට ගොස් අල කොළ ආදියෙන් දිවි රකිමින් විසූහ. උන්වහන්සේලා ශරීර ශක්තිය ඇති කල්හි වාඩි වී ත්‍රිපිටකය සජ්ජායනා කළහ. වාඩි වී සිටීමට තරම් පණ නැති කල්හි කීපනම බැගින් එකතුව හිස් ලං සිටිනා පරිදි වැලි ගොඩවලට හිස තබා නිදමින් ධර්මය මෙනෙහි කළෝය. ඒ ක්‍රමයෙන් උන්වහන්සේලා 12 වසක් මුළුල්ලෙහි අමතක වන්නට නොදී අටුවා සහිත පිටකත්‍රය රැකගත්හ. පරතරට ගිය 700ක් භික්ෂූන් වහන්සේද එසේම අටුවා සහිත තෙවලා දහම ආරක්ෂා කරගෙන ලක්දිවට ගොඩ බැස කල්ලගාම ජනපදයෙහි මණ්ඩලාරාම විහාරයට වැඩම කළහ. ඒ බව ඇසූ ලක්දිව නැවතුණු භික්ෂූන් වහන්සේ 69 උන්වහන්සේලා දක්නට මණ්ඩලාරාම විහාරයට ගොස් දෙපක්ෂයේ එකතුව ත්‍රිපිටක ධර්මයේ සජ්ජායනා කරමින් පාඩම් ඇති සැටි සසද බැලූහ. එක පදයකුදු වෙනස් නොවී දෙපක්ෂයේ කෙරෙහිම ත්‍රිපිටක ධර්මය සමව පැවතියේය. ඒ රැස්වීමේදී තෙරුන් වහන්සේලා අතර ශාසනයේ මූල පරියප්තියද නැතහොත් ප්‍රතිපත්තියද යන ප්‍රශ්නය ඇතිවිය. පාංශුකූලික ස්ථවීරවරු ප්‍රතිපත්තිය ශාසනයේ මූලයයි කීහ. ධර්ම කතිකයෝ පරියාප්තිය ශාසනයේ මූලයයි කීය. සෙසුතෙරුන් වහන්සේලා ඔබ වහන්සේලාගේ කීම් මාත්‍රය නොපිළිගත හැකිය. ජින භාසිත සූත්‍ර දක්වා තම තමන්ගේ කීම් ඔප්පු කරගන්නේයි කීය. ඉමේච සුබද්ද බික්ඛු සම්මා විහාරය්‍යුම් අසුඤ්ඤා ලෝකේ අරහන්තේහි යන පාඨය පාංශුකූලික ස්ථේරවීරු ගෙනහැර දැක්වූහ. එකල්හි ධර්ම කතිකයෝ යාව තිට්ඨන්ති සුත්තන්තා විනයෝ යාව දිප්පති තාව දක්ඛ්‍යන්ති ලෝ අලෝකං සූර්යේ අබ්බුට්ඨිතේ යථා සුතත්තේසු අසන්තේසු පම්මුට්ඨේ විනයම් හිච තමෝ භවිස්සති ලෝකස්ස සූර්යේ අන්තං ගතේ යථා සුත්තන්තේ රක්ඛිතේ සන්තේ පටිප්පත්ති හෝති රක්ඛිතා පටිප්පත්තියන් දීතෝ දීරා යෝගක්ඛේමා නදංසති යන මේ සූත්‍රය දැක්වූහ. එකල්හි පාංශුකූලිකයෝ තුෂ්ණිම්භූත ධර්ම කතිකයන්ගේ කීමම මතු වී සිටියේය. මනෝලත් පූර්ණී වලින් උපුටා ගන්නා ලදී. පච්චත්තං වේදිතබ්බ ගුණය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි යන ගුණයෙන් කියවෙන්නේ මේ නවලෝකෝත්තර ධර්මය විඤ්ඤයන් විසින් වෙන්වෙන් වශයෙන් ස්වසන්තාන වලින්ම දත යුක්තක්ය ප්‍රත්‍යක්ෂ කරගත යුක්තක්ය යනුයි. විඤ්ඤයන් විසින් වෙන වෙනම තම තමන් තුළ උපදවා ගැනීමෙන් හා තම තමන් විසින් ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන්ද අහෝ සැපය අහෝ යහපත යයි කියමින් රස විඳිය හැකි ධර්මයක් යනුද එහි එක් තේරුමකි. රූපාවචර අරූපාවචර ධාන ධර්මයෝද ලෝකෝත්තර ධර්මයන් සේම විඤ්ඤයන් විසින් වෙන වෙනම තම තමන් තුළ උපදවා දත යුතු රස විඳිය යුතු ධර්මයෝය. ධාන ධර්ම සහිත වූ නවලෝකෝත්තර ධර්මය අනුන්ගේ හිස පැලඳි ගෙල පැලඳි අබරණයක් මෙන් පරසන්තානෙන් දත හැක්කේ නොවේ. ධාන ආදී ධර්මයෝ උසස් මනුෂ්‍යයන් විසින් පමණක් දත හැකි ධර්මයන් වන බැවින් උත්තරී මනුෂ්‍ය ධර්ම නම් වෙති. විඤ්ඤයන්ට මිස දන්දයන්ට ඒ ධර්ම ප්‍රත්‍යක්ෂ කරගත හැකි නොවේ. ධානාදී ධර්මයන් ලැබිය නොහෙන දන්දයෝ නුවණැතියෝ අභාව්‍ය පුද්ගලයෝය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි යන මෙහි කියවෙන විඤ්ඤයෝ නම් ජාති ප්‍රඥාව හේවත් උප්පත්තියෙන් පිහිටි නුවණ ඇත්තෝය. ඔව්හු සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික චිත්තය සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික චිත්තය උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික චිත්තය උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික චිත්තය යන
මහා විපාක සිත් අතුරෙන් යම් කිසි සිතකින් භවයේහි පිළිසිඳගත් ත්‍රි හේතුක පුද්ගලයෝය. ත්‍රි හේතුක පුද්ගලයන්ට උප්පත්තියෙන් පිහිටා ඇති නුවණ ඊතා තියුණුය. ඊතා උසස්ය. එබැවින් සියුම්සේ දේ ගැඹුරු දේ තේරුම් ගැනීමට ත්‍රි හේතුක පුද්ගලයෝ සමත් වෙති. කිසිම ශිල්ප ශාස්ත්‍රයක් නූගත් යටත් පිරිසෙන් අකුරු පවා නූගත් ත්‍රි හේතුක පුද්ගලයා ධර්මය අසන්නට ලදහොත් චතුරාර්ය සත්‍ය තේරුම්ගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ලෞතුරා මගඵල ලබා නිවන් දක්නට සමත් වෙයි. බුදුරදුන් ජීවමාන කාලයේ උන්වහන්සේගේ දෙසන දහම් අසා අකුරක්වත් උගෙන නොසිටි බොහෝ දෙනා ධර්ම අවබෝධය ලැබූහ. ජාති ප්‍රඥාව නැති දුහේතුක පුද්ගලයන්ටද ශිල්ප ශාස්ත්‍රෝ ග්‍රහණයෙන් පණ්ඩිත විය හැකිය. ඔවුන් උගැනීමෙන් ලබා ගන්නා ඒ පණ්ඩිත්‍ය ධ්‍යාන ආදී ධර්ම ලැබීමට ප්‍රමාණවත් වන නුවණක් නොවේ. ත්‍රි හේතුක පුද්ගලයන්ට වනාහි උගැනීමෙන් ලබන නුවණද ධර්ම අවබෝධයට තරමක් උපකාර වන බව කිය යුතුය. එහෙත් මිත්‍යා ධර්ම උගැනීමෙන් ලබන පාණ්ඩිත්‍ය ත්‍රි හේතුක පුද්ගලයන්ටද සමහර විට ධර්ම අවබෝධයට බාධාවක්ද විය හැකිය. වර්තමාන භවයේහි මගඵල ලැබිය හැකි ජාති ප්‍රඥාව ඇති පුද්ගලයෝද උග්ගටිතඤ්ඤ පුද්ගලයෝය, විපඤ්ඤිතඤ්ඤ පුද්ගලයෝය, ඤෙය්‍ය පුද්ගලයෝය යයි තුන් කොටසකට වෙති. සංක්ෂේපයෙන් දේශනය කළ දහමක් අසා එය තමාගේ නුවණින් විස්තර වශයෙන් තේරුම්ගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කොට මගඵල ලැබීමට සමත් පුද්ගලයෝ උද්ගටිතඤ්ඤයෝය. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසංච යෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ යන ගය අසා ඒ නයින් නුවණ යවා සිව්සස් අවබෝධ කොට සෝවාන් ඵලයට පැමිණි කෝලිත උපතිස්ස පිරිවැජියෝ දෙදෙනා උද්ගටිතඤ්ඤ පුද්ගලයෝය. තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයන්ට ධර්ම අවබෝධ කරවනු පිණිස දාන කතා, සීල කතා, ස්වර්ග කතා, කාමයන්ගේ ආදීනව කතා, කාමයන්ගේ ලාමක බව පිළිබඳ කතා, සත්වයන් කිලිටිවීම පිළිබඳ කතා වදාරා අවසානයේ විස්තර වශයෙන් චතුරාර්ය සත්‍යයන් දේශනා කරනසේක. ඒ විස්තර වශයෙන් කරන දීර්ඝ ධර්ම කතා අසා බොහෝ දෙනා මගඵලවලට පැමිණෙති. ඔව්හු විපඤ්ඤිතඤ්ඤ පුද්ගලයෝය. ධර්මය නැවත නැවත ඇසීමෙන්, කල්යාණ මිත්‍රයන් සේවනය කිරීමෙන්, කල්යාණ මිත්‍රයන් හා සාකච්ඡා කිරීමෙන්, නොවැටහෙන දෙය නැවත නැවත පිළිවිසීමෙන්, නැවත නැවත කල්පනා කිරීමෙන්, භාවනාවෙහි යෙදීමෙන් කලක් මහන්සි වී මගඵල ලබන්නෝ ඤෙය්‍ය පුද්ගලයෝය. ඒ භවයේදී කොතෙක් උත්සාහ කළද ධ්‍යාන මාර්ගඵල ලැබිය නොහැකි පුද්ගලයෝ පදපරම නම් වෙති. පදපරමයන් අතර ත්‍රි හේතුක පුද්ගලයෝද ඇත්තාහ, ද්විහේතුක පුද්ගලයෝද ඇත්තාහ. ඔවුන් ඒ ජාතියේ අසන ධර්මය ඉගෙන ගත්තා වූ ධර්මය කරන භාවනාව මතු ජාතියකදී ධර්ම අවබෝධයට උපනිශ්‍රය වේ. ධ්‍යාන සමාපatti, ඵල සමාපatti, නිරෝධ සමාපatti යන උත්තරී මනුෂ්‍ය ධර්මයෝ අති ප්‍රණීත සුඛයෙන් යුක්තයෝය. ඒවායේ ඇති උසස් රසය, උසස් මිහිර ඒවා නොලබූවෝ නොදනිති. සාමාන්‍ය ලෝකයා කම්සැපය උසස් කොට සලකන්නේ එයට වඩා මිහිරි සුවයක් ගැන ඔවුන් නොදන්නා බැවිනි. මිනිස් ලොව ඇති කාමසුඛය තබා ඊතා උසස් කොට වර්ණනා කරන දෙව්ලොව ඇති කාමසුඛයද කාම තෘෂ්ණාව නැමැති රෝගයට කරන ප්‍රතිකාරයක් පමණකි. එය නියම සුවයක් නොවේ. ශරීරයේ පැතිර ගිය කුෂ්ඨ රෝගයක් ඇතියෙකුට නියපොතු වලින් ශරීරය කැසීම, ගින්නෙන් රත් කිරීම සුවයක්සේ දැනේ. එවැනි රෝගයක් නැතියෙකුට
ඒ කැසීම හා රත් කිරීම නපුරක් මිස සුවයක් නොවේ. කාම තෘෂ්ණාව යටපත් කොට යටත් පිරිසෙන් ප්‍රථම ධානය මුත් ලබා සිටින්නා වූ තැනැත්තාට කාම සුඛය නපුරකි, රෝගයකි, ආබාධයකි, පිළිකුල් දෙයකි. ධානලාභියාට කාම සුඛය අප්‍රිය දෙයක් වන්නේ එය නියම සුඛයක් නොවන බැවිනි. ප්‍රථම ධාන සුඛය සක්විති රජුගේ භෝජනයට උපමා කරතොත් උසස්ම කාම සුඛය උපමා කළ යුත්තේ ගව භෝජනය වන පිදුරු ගොඩකටය. සක්විති රජු පිදුරු කෑමට නොකැමති වන්නාක් මෙන් ධානලාභියා කාම සුඛයට කැමති නොවේ. උසස් ලෙස කාම සම්පත් ලබා සිටි රජවරු මහදනවතුන් ඒවා හැර පැවිදිව ධර්ම සුඛය ලැබූ පසු අහෝ සුඛං යයි උදන් ඇනූ බව බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් වී ඇත්තේය. කොතෙක් සම්පත් ඇතියෙකුට වුවද කොතරම් උසස් කාම සම්පත් ඇතියෙකුට වුවද අතරක් නැතිව වැඩි වේලාවක් කාම සුඛය විඳිමින් සම්පූර්ණයෙන්ම සුඛයෙන් යුක්තව නොවිසිය හැකිය. කොතෙක් කාම සම්පත් ඇතියෙකු වුවද දවසෙන් වැඩි කලක් ගත කරන්නේ උපේක්ෂාවෙන් හෝ දුක් දෝමනස් වලින් යුක්තවය. ඔහු සුවයෙන් විසිය හැකි කාලය මදය. ධානලාභියාට දවසක් මුළුල්ලේ වුවද ධානයට සමවැදී ඒකාන්ත සුඛයෙන් යුක්තව විසිය හැකිය. දින 2ක් වුවද 3ක් වුවද 4ක් වුවද 5ක් වුවද 6ක් වුවද 7ක් වුවද ධානයට සමවැදී අතරක් නැතිව සුඛයෙන් විසිය හැකිය. ඵල සමාපatti ලාභීන්ටද එසේ ඵල සමාපatti සුඛයෙන් විසිය හැකිය. නිරෝධ සමාපatti සුඛයෙන්ද එසේ විසිය හැකිය. මේ මිනිස් ලොව තත්වය බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ට වර්ෂ 100 ගණනක් මුළුල්ලෙහි වුවද අතරක් නැතිව ධාන සුඛයෙන් යුක්තව විසිය හැකිය. ධාන ධර්මයන්හි හා නවලෝකෝත්තර ධර්මයන්හි ඇති මිහිරි බව උසස් බව අන් මිහිරක් ලොව නැත්තේය. එබැවින් විඤ්ඤයෝ කාම සම්පත් හැර ධානාදී ධර්මයන් ස්වසන්තානෙහි උපදවා දහම් රස විඳිති. දුක් කෙලවර කර ගනිති. නුවණැතියන්ට පර්යාප්ති ධර්මයේහි වුවද ඉමහත් රසයක් ඇත්තේය. ධර්මයේ තේරුම් ගැනීමට තරම් නුවණ නැති පුද්ගලයන්ට හා මිත්‍යා දෘෂ්ටිගත වූවන්ට පර්යාප්ති ධර්මයේ රසය නොලැබිය හැකිය. ධර්මයේ උගෙන රසය මතුවන තෙක් ඒ භාවිත කළහොත් ධර්මයේ අර්ථයන් නැවත නැවත විමසුවහොත් දහම් රසය විඳිය හැකිවනු ඇත. මේ ධර්මයේ ස්වාක්කාත බැවින් තම තමන් විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකිය. එදාම ඵල ලැබිය හැකි බැවින් අකාලිකය. එව බලවයයි සෙස්සන්ට දැක්වීමට සුදුසුය. තම තමන්ගේ සිත් සතන් වලට පමුණුවා ගැනීමට සුදුසුය. විඤ්ඤයන්ට ස්වසන්තානයෙන්ම දැකිය හැකිය. ධර්ම ගුණ වර්ණනාව නිමිය.